ආයිබෝන් වේ පුතේ. අපි අද කතා කරන්න හදන්නේ අපි දැන් 2009 2010 2011 ප්‍රශ්න පත්‍රයක් කතා කරා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2012 ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ දෙක ප්‍රශ්න පත්‍රයේ ගණන් ටික කතා කරන්න හදන්නේ. ඉතින්ලා මම පළවෙනි ගාන සාකච්ඡාවට ගන්නවා. මම කියවන්නම් ඒ කොටසේ පළවෙනි ගාන මෙහෙම කියනවා. මදුරු දැලක නිපයුම් මිල රුපියල් 600ක් විය. නිපදවන්නා මදුරු දැලක් 120ක ලාභයක් සහිතව විකුණේ. එතකොට මදුරු දැලක නිෂ්පාදන වියදම වෙනවා රුපියල් 600ක්. ඒ මදුරු දැල නිපදවන්නා එය විකුණන්න උත්සාහ කරන්නේ 120ක් ලාභයට. ඔබෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ නිපදවන්නා මදුරු දැලක් විකිණු මිල. එතකොට 120ක් ලාභ තියාගෙන විකුණන්නේ මදුරු දැලේ මිල නිෂ්පාදන වියදම රුපියල් 600. 120ක් ලාභ තියාගෙන විකුණනවා කියන පුතේ 100 එකක් විකුණනවා 120ට කියන්නේ. ඒ තමයි නිෂ්පාදන මිල 100 නම් විකුණුම් මිල. මේ නිෂ්පාදන මිල 100 වුණා නම් විකුණුම් මිල. ඒක තමයි 120ක් ලාභ ඇතුව විකුණනවා කියන එකේ තේරුම. 120 කියන්නේ 100කට 20ක් ලාභ දෙනවනේ. එතකොට විකුණන්න ඕනේ 120ට. ඉතින් අපෙන් අහනවා නිපදවන්නා මදුරු දැල විකුණු මිල නේද? 100ක 120ට වික්කනම් 601 විකුණන්නේ කීයකටද කියලා යහන්නේ. මේකයි. එතකොට ඔබට 100ට 120 නම් 600කට කීයක් වෙනවද? ඒකයි යහන්නේ. ඒ කියන්නේ 600 ගුණ කරන්න ඕනේ 100ට 120යි. 100න් 120යි කියන භාගය. 600 100න් 120යි කියන භාගයෙන් ගුණ කළාම ඔබට එනවා වික්ක මිල. නැත්තම් මේවත් පුළුවන් මෙහෙම ලියාගෙන හදන්න. 100ක 120යි නම් 601 කීයද? අපි මෙතන සංකේතයක් පාවිච්චි කරනවා. හරහට ගුණ කළාම සමානයි. මේ තියෙන අනුලෝම සමානුපාත. එතකොට 100 x වලින් ගුණ කළාම 100යි x සමානයි 600 ගුණ කිරීම 120. දැන් x වල අගය බලන්න කරන්නේ මේක කියන්නේ 600 ගුණ කිරීම 120 කියන එක බෙදන්න ඕනේ 100ෙන්. මේ ක්‍රියාවලියම තමයි. 600 120ෙන් ගුණ වෙලා 100ෙන් බෙදෙනවා. ඒ කියන්නේ මෙතන. එතකොට එනවා අපිට උත්තරේ මෙතන 100ව 6යි. 6 වරක් 0යි 6 වරක් 2 12යි 6 වරක් 1 7යි රුපියල් 720යි. එතකොට යා විකුණන මිල දේවිතේ රුපියල් 720යි. ඒකට අපින් අහනවා දෙවෙනි කොටස ඊළඟට මෙහෙම කියනවා. අමුද්‍රව්‍ය වියදම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මදුරු දැලක නිපයුම් මිල වැඩි වුණා. මේ අමුද්‍රව්‍ය මිල වැඩි වීමෙන් හින්දා මදුරු දැලේ නිෂ්පාදන වියදම වැඩි වුණාලු. අර පෙර ලැබූ ලාභය කියන්නේ 120 පෙර ලැබූ 120ක ලාභ ප්‍රතිශතයම ලබා ගැනීම සඳහා නිපදවන්නා මදුරු දැලක් රුපියල් 792කට විකුණයි. විකිණීමට අදහස් කරයි නම් අමුද්‍රව්‍ය වියදම් වැඩි වූ පසු මදුරු දැලේ මිල. ඒ කියන්නේ අමුද්‍රව්‍ය මිල වැඩි වුණා. ඒ වැඩි වුණාට පස්සේ මෙයා අර පෙර ලාභ ප්‍රතිශතයම 120ම තියාගන්න. ඒ කියන්නේ එතකොට නිපදවන එක 100 නම් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ 120ටම තමයි. ඒකදී විකුණලා තියෙනවා රුපියල් 792කට. රුපියල් 792කට වික්කනම් නිෂ්පාදන මිල කීයද වෙන්නේ කියලා යා. එතකොට පුතේ මෙතෙන් සංකේතයක් පාවිච්චි කරලා ඔබට මේ ක්‍රමයට හදන්න පුළුවන්. දැන් එතකොට 100ක 120කට විකුණන්නේ. දැන් මේක වික්ක මිල දීලා තියෙනවා. ඔබ කියවන්න ඕනේ මේකේ වික්ක මිල දීලා තියෙනවා. එහෙනම් 120ට විකුණන්නේ 100ක. 792කට විකුණන්නේ කීයක එකක්ද කියලා යන්න. 120ට විකුණන්නේ 100කට. මේ මෙන්නේ භාගය ලියාගන්න එක තමයි ඔබ ප්‍රදේශම් වෙන්නේ. මේ වික්ක මිල හොයන්න ලිව්ව භාගය. එතකොට නිෂ්පාදන මිල හොයන්න ලියන්න ඕනේ මේ භාගේ උඩට මාරු වෙන්න ඕනේ. 792කට විකුණන්නේ කීයක එකක්ද කියලා බලන්න මෙන්න මේ භාගයෙන් ගුණ. නැත්නම් මේකන සුළු කරලා බලන්න මේ දෙකම එකයි. හරහට ගුණ කළාම 120යි x සමානයි
100 ගුණ කිරීම 792 x බලන්න ඔක බෙදන්න ඕනේ ඔබ 100 792 ගුණ කළා 120න් බෙදන්න. මේක සුළු කරගන්න. මෙතන කරත් ඒකමයි වෙන්නේ. මේක සුළු කළාම එනවා ඔබට උත්තරේ රුපියල් 660යි. රුපියල් 660යි. මෙතන සුළු කළා කිය උත්තරේ ඔබට ලැබෙනවා. එතකොට දුවේ පුතේ දැන් මේකේ මේ පළවෙනි ගානේ ඒ කොටසේ අපි ඉස්සෙල්ලාම හෙව්වා මදුරුදැලේ විකුණුම් මිල ඔබට ඒකට ලැබුණා අර 600 ගුණ කිරීම 600 ගුණ කිරීම 100න් 120 මේ භාගේ කෙලින්ම ලියුවා නම් එතන ලැබුණ ලකුණු දෙකක් ඊළඟට උත්තරේ ගත්ත ඔබ රුපියල් 720යි කියලා මේකේ උත්තරේ 720 අපි ඉස්සෙල්ලා ගත්තා ඒකට එක ලකුණක් ලැබුණා ඔක්කොම ලකුණු 3ක් හම්බුණා පළවෙනි ප්‍රශ්නෙට. දැන් දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ අමුද්‍රව්‍ය මිල වැඩි වූ පසු මදුරුදැලේ නිපයුම් මිල. ඒකනේ අපි දැන් හෙව්වේ. ඒකට උත්තරේ 660යි. ඒකට ඔබට ලැබුණා මෙන්න මේ 792 ගුණ කිරීම 120න් 100 කියන භාගෙ ලිව්වනම් ඒකට එක ලකුණක් ලැබුණා. උත්තරේ ගත්තට තව ලකුණක් ලැබුණා. මේ විදිහට හැදුවනම් මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි ලකුණු දෙක. ඒතර දැන් ලකුණු දීලා දෙනවා. ඔබට ලකුණු 5ක් දුන්නා. පළවෙනි කොටසට 3යි මෙතනින් 2යි 5යි. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මදුරුදැලේ නිපයුම් මිල වැඩි වූ ප්‍රමාණය පෙර නිපයුම් මිලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දැන් පෙර නිපයුම් මිල රුපියල් 600යි. දැන් නිපයුම් මිල රුපියල් 660යි. එහෙනම් නිෂ්පාදනයේ මිල රුපියල් 60කින් දැන් වැඩි වෙලා. ඉතින් අහන්නේ මදුරුදැලේ නිපයුම් මිල වැඩි වූ ප්‍රමාණය. නිපයුම් මිල වැඩි වෙලා තියෙනවා රුපියල් 60කින්. ප්‍රමාණය පෙර නිපයුම් මිලේ ප්‍රතිශතයක්. පෙර නිපයුම් මිල 600 නේද? 600ට වැඩි වෙලා තියෙනවා දැන් 60යි. මෙතන 660යි. එහෙනම් ඒකේ පෙර නිපයුම් මිලේ ප්‍රතිශතයක් විදිහට දක්වනවා නම් පෙර නිපයුම් මිල තමයි ඔබ ලියන්න ඕනේ. යටට 600ට වැඩි වෙලා තියෙනවා 60ක්. ඒකේ ප්‍රතිශතය බලන්න ගුණ කරන්න 100. එතන මෙතන 100 ඒවා 600ට 6යි 66න් බෙදුවාම 10යි වැඩිවීමේ ප්‍රතිශතය 100ට 10යි. එතකොට මේ 110 කියන එක ලබා ගත්තට ඔබට දීලා තියෙනවා මේක ලියුවට එක ලකුණයි 110 ගත්තට එක ලකුණයි ලකුණු දෙකයි. එතකොට ඔක්කොම ලකුණු දැන් 7ක් දීලා තියෙනවා. දැන් ඒකේ B කොටස මම කතා කරන්න යන්නේ ප්‍රතිශතය යටතේ. B කොටසේ තියෙන්නේ දුවේ අපිට B කොටසෙන් කතා කරන්න තියෙන්නේ බදු පිළිබඳ ගැටලුවක් තියෙන වරිපණම් බදු. මෙම කියනවා එක්තරා නගර සභාවක් නිවසක වාර්ෂික වටිනාකම රුපියල් 24000කට තක්සේරු කර ඇත. නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් 24000යි. එම නිවස සඳහා වරිපණම් වශයෙන් කාර්තුවකට රුපියල් 840ක් අය කරනවා. ඒක ඔබ දන්නවා වරිපණම් කාර්තු වශයෙන් ගෙවන්න පුළුවන්. වර්ෂයකට ඔබ දන්නවා කාර්තු 4ක් තියෙනවා. එතකොට කාර්තුවක් 840 නම් වර්ෂයටම ගෙවන්න ඕන බදු මුදල කොච්චරද කියලා අපිට හොයාගත්ත හැකි. අපෙන් අහන්නේ මේකේ නගර සභාව අය කරනු ලබන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. දැන් ප්‍රතිශතය බලන්නේ ප්‍රතිශතය කියන්නේ වරිපණම් බදු ප්‍රතිශතය තීරණය කරන්නේ වාර්ෂික වටිනාකමට අනුව. වාර්ෂික වටිනාකමෙන් 100ට ගාණක් තමයි බදු අය කරන්නේ වරිපණම් බදු. එතකොට ඒ බදු ප්‍රතිශතය බලන්න. අපි බලන්න ඕනේ වාර්ෂික වටිනාකම කොච්චරද? වාර්ෂික වටිනාකම 24000යි. වාර්ෂික වටිනාකම රුපියල් 24000යි. එතකොට මෙයා වරිපණම් ගෙනවා කාර්තුවකට 840. එතකොට වර්ෂයකට වරිපණම් වර්ෂයකට නම් 840 ඒව 4ක් බලන්න. එතකොට 4 අර බිඳුවයි 4 අර 16යි 4 අර 32 1 33යි රුපියල් 3360ක් වර්ෂයකට ගෙවන මෙච්චර වාර්ෂික වටිනාකමක් තියෙන නිවසකට. එහෙනම් ඒක ප්‍රතිශතය බලන්න. 24000කට තමයි 3360ක් ගෙවන්නේ. 100ට කොච්චරද? ඒකනේ ප්‍රතිශතය. අපි ලියනවා
24018 මෙන්න භාගය 24018 3360යි එමනම් 100ට කීයද මේක සුළු කළාම ඔබට ලැබෙනවා උත්තරේ 0.2යි 3යි එතන 336 බෙදුවාම 24 33ට 24 ඒවා 1යි 24යි 10යි 24යි 9යි 96ට 24 ඒවා 4යි ඒ කියන්නේ 14ක් අය කළා තියෙනවා වරි 50 බදු. එතකොට ඔබට මේකේ මෙන්න මේ 844න් ගුණ කළාට එකක් දුන්නා ඊළඟට මෙන්න මේ භාගෙ ලියලා 3න් ගුණ කළා කියන එකට එකක් දුන්නා උත්තරෙට එකක් දුන්නා ලකුණු 3යි එතකොට පළවෙනි කොටසට ලකුණු 7යි B කොටසට ලකුණු 3යි ලකුණු 10යි මොන. ඒතර ලොකු ගැටලුවක් නෑද අපි ඊළඟට ඔබට ඔබේ 2012 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ගාන තියෙන ප්‍රස්තාර ගාන ඒක මම තනි වීඩියෝ එකකින් වෙනම කරන හින්දා මම මේ කලම ඔයගලන්ට සාකච්ඡා කරනවා ඒකේ තුන්වෙනි ගාන 2012 තුන්වෙනි ගාන තියෙන්නේ සමීකරණ සම්බන්ධ ගැටලු තියෙන්නේ අපි බලමු පළවෙනි එක සමීකරණයක් දීලා විසඳන්න තියෙනවා බොහොම සරල මේ තමයි තුන්වෙනි ගානේ ඒ කොටස විසඳන්න මෙන්න සමීකරණේ 2x 3x ඍණ 4 අඩු කිරීම 1x සමානයි 3න් 2යි. ඔබ දන්නවා භාග සමීකරණ විසඳනකොට මම ඊට කලින් කියලා තියෙනවා භාග සමීකරණයක විසඳීමේ පහසුම මඟ තමයි පුතේ සමය සමාන ලකුණෙන් දෙපැත්තට භාග දෙකක් වෙන්න සකස් කරන්න. මේ පැත්තේ භාග දෙකක් මේ පැත්තේ නම් තනි භාගයක් තියෙනවා. මේ භාග දෙක තනි භාගයක් කරන්න සුළු කරගන්න. මොකද්ද කරන්න තියෙන්නේ මේ භාගයෙන් මේ භාගය අඩු කරන්න. එතකොට පොදු හරය. මේකේ පොදු හරය මේ තියෙන හරයන් දෙකම ගන්නවා. 3x ඍණ 4x. ඊළඟට මේ භාගය අපි පොදු හරයෙන් ලියනකොට අපි අර අංක ගණිතමය භාග සුළු කරන ක්‍රමයට මේ භාගය 3x ඍණ 4ෙන් බෙදුවාම 3x ඍණ 4ෙන් බෙදුවාම 3x ඍණ 4 බෙදලා යනවා උත්තරෙට එන්නේ x ගුණ කරන්න ඕනේ 2යි x වලින්. එතකොට එනවා 2යි x වලින් ගුණනවා 2යි මේක 3යි x මේකට බෙදලා ගියා x වලින් ගුණ කළා 2යි x වර්ගය. ඊළඟට ඍණ මේකෙන් බෙදුනාම මේ සාධකේ එනවා ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඍණ 1න් ඍණ 1 මෙතන තියෙන ගුණ වෙන්න ඕනේ 3x ඍණ 4 සමානයි 3න් 2යි. අපි මේ පැත්ත සුළු කරමු. 2x වර්ගය ඍණ 3x ධන 4 උඩ ටික සුළු කළාම යටට මේක වරහන් 8ක් කළාම ලියමු 3x වර්ගය ඍණ 4යි x සමානයි 3න් 2යි. දැන් කියන්න බලන්න ඊගාව තියෙනවා. මොකද්ද ඊළඟට කරන්නේ? ඔතෙන් දෙපැත්තේ මේ පැත්තේ එක භාගයයි මේ පැත්තේ එක භාගයයි භාග දෙකක් ඉන්නේ සමානයි. කියන්නේ සමාන භාග. අපි එතනදී බීජීය භාග සමීකරණ සුළු කරනකොට සමාන භාග ලක්ෂණය. සමාන භාග දෙකක හරහට ගුණ කරපුවම හරය හා ලවය ලැබෙන පිළිතුරු දෙක සමානයි. එහෙනම් මේ භාගේ හරය මේ භාගේ ලවයෙන් ගුණ කළාම මේ භාගේ හරය මේ භාගේ ලවයෙන් ගුණ කළාම ලැබෙන අගය අපිට ලැබෙනවා. මේ ලවය මේ හරයෙන් මේ හරය මේ ලවයෙන් ගුණ කරා. ඒකට තමයි අපි කියන්නේ හරස් ගුණිතය. හරස් ගුණිතය යොදනවා. එතකොට එනවා 3 වාරයක් 2x වර්ගය ඍණ 3x ධන 4 සමානයි 2 වාරයක් 3x වර්ගය ඍණ 4x. දැන් ඉතින් මේක සුළු කරමු. හරි? අගුණ කළාම එනවා 6x වර්ගය ඍණ 9x ධන 12 සමානයි 6x වර්ගය ඍණ 8x කියලා. දැන් ඔබට පේනවා මේකෙන් ඔක්කොම පද එක පැත්තකට ගෙනල්ලා අනිත් පැත්තේ බිඳුවට සමාන කළාම සමීකරණ විසඳියයි. දැන් මෙතනම 6x වර්ගය 6x වර්ගය සමාන ලකුණෙන් දෙපැත්තේනේ තියෙන්නේ. ඉතින් මේ දෙක එක පැත්තකට ගියාම එකක් ධන එකක් වෙන වෙනව නැති වෙලා යනවා. මේ දේ වර්ගපද දෙක නැති වෙලා යනවා. එතකොට ඍණ 9x ඍණ 8x. එතකොට මේක මේ පැත්තට ගිහිල්ලා එක්ක මේක මේ පැත්තට ගෙනල්ලා මේ ලොකු එකනේ 9. ඒක දෙක මේ පැත්තට ගෙමු ධන වෙනවනේ.
9ix වෙනවා එතකොට. මෙතන තියෙනවා ඍණ 8ix එහෙමම ලියමු. මේ පැත්තේ තියෙනවා ධන 12. එතකොට සුළු කළාම 9න් 8ක් ගියාම ඔය ඉන්නේ x සමානයි 12යි. කරදරයක් නැතුව අපිට ලැබෙන උත්තරේ x සමානයි 12යි කියලා. ඒකට ඔබට මෙන්න මේ පෙළ ලිව්වට ඒ කියන්නේ පොදු හරයෙන් ලිව්වට එකයි මම ලකුණු යොදන්න. එතෙන්ට එකක් දුන්නා. මේ පෙළ ලබා ගත්තට ඔබට එකක් දුන්නා. පිළිතුර ලබා ගත්තට එකක් දුන්නා. ලකුණු 3ක් දුන්නා ඔය A කොටසේ සමීකරණය විසඳුවා. ඊළඟට පුතේ අපිට ඒකේ B කොටස. තව වැදගත් ප්‍රශ්නයක් අපි ඒක කතා කරමු ටිකක්. B කොටසේ ඔබට තියෙනවා B කොටසේ කියනවා සෙන්ටිමීටර් 10ක් දිග කම්බියක් නැවීමෙන් ත්‍රිකෝණාංශ රාමුවක් සකස් කරයි. ඒක කම්බියේ මුළු දෙක සෙන්ටිමීටර් 16යි. ඒක නැවීමෙන් හදලා තියෙනවා ත්‍රිකෝණාංශයක්. එතකොට මේ ත්‍රිකෝණාංශ රාමුවෙත් ඔබට කියන්න පුළුවන් පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් 16 කියලා. හරි. අපි කියනවා රාමුවේ දිග x ලෙසගෙන එහි පළල x ඇතුලෙන් ලියන්න. දැන් මේ හිතමු පුතාගේ මේ කාඩුවේ දිග x පළල වෙන්න ඕනේ කියලා. එතකොට මේකත් එකයි මේකත් එකයි x ඒ ඔක්කොගම පරිමිතියනේ එතකොට වෙන්නේ 16 මේ කතනි කම්බිය. එතකොට මේ පැත්ත බලන්න අපිට මොකද වෙන්නේ? x එකේ ඒවා දෙකක් 16න් අඩු කරන්න. 16න් දෙකයි අඩු කරලා ඒක දෙකෙන් බෙදන්න ඕනේ එතකොට එනවා පළල. දැන් මේක සුළු කරාම දෙවාරයක් 8 ඍණ x බෙදීම දෙක දෙකට දෙක බෙදලා ගියාම ඔන්න අපිට පළල සඳහා ප්‍රකාශනයක් ලැබෙනවා 8 ඍණ x. පළල වෙන්නේ එතකොට 8 ඍණ x. පළවෙනි එකෙන් අහන්නේ පළල සඳහා ප්‍රකාශනය. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. එක ලකුණක් ඔබට දීලා තියෙනවා මේකට. ඊළඟට කියනවා එම රාමුවෙන් වට වී ඇති වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 11ක් නම් x මගින් x වර්ගයේ ඍණ 8x ධන 11 සමානයි බිඳුව වර්ගජ සමීකරණයේ සපුරාලන බව පෙන්වනවා. ඔන්න ඔබට වර්ග සමීකරණ ලැබෙන එක ආකාරය. ඔබ දැන් වර්ග සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ මේ වර්ගඵලය සම්බන්ධ කරලා. ඒ වර්ගඵලය සම්බන්ධ කරලා ගොඩනැගෙන සමීකරණය සුළු කරගත්තාම x වර්ගයේ ඍණ 8x ධන 11 සමානයි බිඳුව කියන සමීකරණය ඔබට ලැබෙයි. මොකද්ද සමීකරණය? x වර්ගයේ ධන x වර්ගයේ ඍණ 8x ධන 11 සමානයි බිඳුව බව පෙන්වන්නද. එතකොට අපි මේක දැන් පෙන්වන්න උත්සාහ කරමු. මේ දෙන්න ගුණ කළාම වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 11යි මම ලියන්න බැරි. එතකොට ඔබට ලියන්න පුළුවන් x ගුණ කරන්න 8 ඍණ x වලින් දිගයි පළලයි සමානයි 11ට. මේක සුළු කරලා මේක බව පෙන්වන්න. එතකොට එනවා 8x ඍණ x වර්ගය සමානයි 11. ඍණ x වර්ගය මෙතන තියෙන ධන x වර්ගය කියන්නේ මේ පද මේ පැත්තට ගෙනල්ලා. x වර්ගය ඍණ 8x 11 මේ පැත්තමයි තියෙන්නේ ධන 11 සමානයි බිඳුව වල ලැබුණ කතා කරනවා. x වර්ගය මෙහාට ගත්තා පුතේ. ඒතර මේ පදෙත් මෙහාට ගත්තා. ඒ ගත්තේ මම x වර්ගය මෙතන ඍණනේ තියෙන්නේ. අතන ධන තියෙනින් ඒක ධන කරගන්න මෙහාට ගන්නවා. එතකොට ඒක මේ පද ටික ඔක්කොම මෙහාට ගත්තාම මේ බිඳුවට සමාන වෙනවා. x වර්ගයේ ඍණ 8x ධන 11 එමමයි සමානයි බිඳුව. ඉතින් මේ සමාන ලකුණ මෙතනින් දාලා බිඳුව දැම්මත් එකයි මෙහෙන් දාලා බිඳුව දැම්මත් එකයි. එකනේ වැරදි. ඊළඟට කියනවා වර්ග පූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින් ඊට සමීකරණයේ විසඳා කම්බිරාමුවේ දිග ගණනය කරන්න. ඔබට දීලා තියෙනවා මූල 5 කියන්නේ 2.2. ඒකට අපි වර්ග පූර්ණය කරමු. මූල 5 සමානයි 2.24යි කියලා දීලා තියෙනවා. අපි දැන් එක විසඳන්න උත්සාහ කරමු වර්ග සමීකරණය. මේ x වර්ගයේ ඍණ 8x ධන 11 සමානයි බිඳෙම වර්ග පූර්ණය කියලා දෙන්න. වර්ග පූර්ණය තමයි දැනගන්නට ඕනකට. ඉස්සෙල්ලා කරන්නේ නියත පදයේ දකුණට ගෙනියනවා. x වර්ගයේ ඍණ 8x සමානයි ඍණ 11යි. මැද පදයේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ගයක් දෙපැත්තටම එකතු කරනවා මතකයි. x වර්ගයේ ඍණ 8යි. 8 දෙකෙන් බෙදුවාම 4යි. 4 වර්ගය 16යි. මේ පැත්තට දානවා 16යි.
මේ පැත්තට ධන 16ක් ගන්න දැන් සුළු කරන්න. දැන් මේ තියෙන්නේ පූර්ණ වර්ග ප්‍රකාශනය. ඒ කියන්නේ වර්ග පූර්ණය කරනවා කියන්නේ. මේ සමීකරණ තමයි මේ තියෙන්නේ. වම් පැත්ත දැන් පූර්ණ වර්ගයක්. අපිට ද්විපදයක වර්ගයක් විතර ලියන්න පුළුවන්. කොහොමද ද්විපදේ? මෙතනින් අකුර, මෙතනින් ලකුණ, මෙතනින් වර්ගමූලය x ඍණ 4 වර්ගය තමයි මේ තියෙන්නේ. සමානයි 16 11 සුළු කරපුවාම අපිට එනවා 5. ඊළඟට දෙපැත්තෙම වර්ග මූලය ලියනවා. එතකොට මේ පැත්තේ x ඍණ 4 මේ පැත්තේ මූල 5 ධන හෝ ඍණ. අපිට මූල 5 දීලා තියෙනවා. ඒතනින් බලන්න විසඳන. x ඍණ 4 සමානයි ධන හෝ ඍණ 2.24. දැන් මම විසඳන්න. මේ x ඍණ 4 සමානයි ධන 2.24. ඊළඟට අපි ඒක ධන උත්තර ගමු ඉස්සලාම x සමානයි 2.24 ඍණ 4 මේ පැත්තට ගෙනපුවම ධන 4. එතකොට x සමානයි 2.24ට 4ක් එකතු වුණාම 6.24යි. ඔන්න එක උත්තරයක්. ඊළඟට අපි ඒක ඍණ උත්තරේ ගමු. මම මකන්න මේ ටික අපි බලමු. x ඍණ 4 සමානයි ඍණ 2.24යි. ඍණ උත්තරේ මේක. එතකොට x සමානයි ඍණ 2.24යි ධන 4යි. එතකොට ඔබ මොකද කරන්න ඕනේ? 4ෙන් මේක අඩු කරන ප්‍රවේශයෙන් අඩු කරන්න ඕනේ මේක දශම තිනින්ද 4ෙන් අඩු කරන්න ඕනේ 2.24. එහෙම සුළු කරන්න පැත්තට ලියාගෙන එතකොට වරදින්නේ නැහැ. 10න් 4ක් 6යි 9න් 2ක් 7යි 3න් 2ක් 1යි. එතකොට එන්නේ ධන 1.76යි. එතකොට උත්තර දෙක 6.24යි 1.76යි. ඒ උත්තර දෙක ලබා ගත්තට ඔබට ලකුණු ලැබුණේ මෙහෙමයි. ඉස්ලාම් මෙන්න මේ පියවර මේ දෙකේ ගුණිතය ලිව්වට මේ සමීකරණ කොට ගන්න ඉස්සෙල්ලද ඔබට පළවෙනි එක ශ්‍රාමයේ දිග පළල සොයන්න දිග ඇතුලින් පළල සොයන්න එකට මම කිව්වා එක ලකුණයි. ඊළඟට අර වර්ගජ සමීකරණය මෙන්න මේක බව පෙන්වන්න ඒක ගත්තට ඔබට හම්බ වෙනවා තවත් ලකුණක්. ඒතර ලකුණු දෙකයි. ඊළඟට විසඳන්න ගියාම මෙන්න මේ පියවරට එක ලකුණයි. ඊළඟට ද්විපදයක වර්ගයක් විදිහට ලිව්වාම එකයි. ඊළඟට එකයි දෙකයි. ඊළඟට මූල 5 ලිව්වා. මූල 5 x ඍණ 4 සමාන මූල 5ට එකයි. ඊළඟට ඔබට උත්තර දෙකට එකයි මේකට එකයි. එතකොට ඒකට හම්බුණා ලකුණු 1 2 3 4 5. ලකුණු 5යි උඩ පළවෙනි කොටසට දැන් මේ B කොටසට සම්පූර්ණම ලකුණු එතකොට 7ක් තියෙනවා. B කොටසට ලකුණු 7යි A කොටසට ලකුණු 3යි ලකුණු 10යි. මේක ඒතරම් ගැටලුවක් නෑ. හොඳට මතක තියාගන්න වර්ගජ සමීකරණ විසඳීමට අපිට විභාගයට බොහෝ වෙලාවට හම් වෙන්නේ ඊට අදාළ ගැටලුවක් පුතේ. ගැටලුව හොඳට කියවලා වර්ග සමීකරණය ගොඩනගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වර්ග සමීකරණේ මෙන්න මේ විදිහේ ප්‍රකාශනයක් බව පෙන්වන්න කිව්වොත් ඒක තව පහසුවකුත් තියෙනවා. මොකද ඔබ ගොඩනගන්නා වූ වර්ග සමීකරණය සුළු කරලා මේක බව ලැබෙනවා නම් ඔබ ගොඩනගපු වර්ග සමීකරණය නිවැරදි. හොඳයි. අපි දැන් පළවෙනි ගාන කතා කරා, තුන්වෙනි ගාන කතා කළා 2012. ඊළඟට අපි දෙවෙනි ගාන වෙනම වීඩියෝ එකකින් කතා කරනවා මම ප්‍රස්තාර ගන්න. මේකේ යම් කිසි ගැටලුවක් වෙනවා නම් දීපුතේ මගේ WhatsApp නම්බර එකට ලියන්න මම ඔබට පැහැදිලි කිරීම කරන්නම්. ඊළඟ සරණයි.